නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. පිංගතුනි, අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න බොහෝ කාලයකට පෙර එදා දඹදිව පැවතුනා එකම පරම්පරාවක්, රජ පරම්පරාවක්. ඒ තමයි බරණැස බ්‍රහ්මදත්ත රාජ පරම්පරාව. ඔබ බොහෝ වෙලාවට බුද්ධ දේශනා ශ්‍රවණය කරනකොට ජාතක පොත් වහන්සේ තුළ සඳහන් වෙන බොහෝ ජාතක කතාවල අහන්නේ එකල බරණැස බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් රාජ්‍ය කරන සමයේ. එතකොට ඔබට හිතෙන්න පුළුවන් මේ එකම රජ්ජුරුවෝද කියලා. නෑ, ඒ රජ පරම්පරාවක්. ඒ රජ්ජුරුවන්ගෙන් පස්සේ ඊළඟට රජ වෙන කෙනා හඳින්නුවෙත් බරණැස බ්‍රහ්මදත්ත නමින්මයි. ඔය විදිහට අවුරුදු දහස් ගානක් පුරා පැතිරගිය එකම රජ පරම්පරාව තමයි බරණැස බ්‍රහ්මදත්ත රජ පරපුර. අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙන්න අවුරුදු දහස් ගානකට පෙර මේ බරණැස රජකං කරපු බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ට අගබිසවට දරුවෙක් ලැබෙන්න ඉඳලා නියමිත දිනවලට පෙර දරුවෙක් හැටියට බිහිවුණේ මස් වැදැල්ලක්. දරුවෙක් නෙමෙයි. එදා මේ මස් වැදැල්ල දරුවෙක් හැටියට බිහිවුණාට පස්සේ රජ්ජුරුවන්ට මේක ලැජ්ජාවක්. රජ්ජුරුවන්ගේ ඒ පිරිස කල්පනා කරා ඒ වෙනකොටත් අදටත් ඉන්දියාවේ මැරුණත් අලු ටික පා කරලා යවන්නේ ගංගානම් ගඟේ. ගඟ තමයි ඔවුන් පූජනීයත්වයෙන් සැලකුයි. එදා මේ මස් වැදැල්ල භාජනයක දාලා තවත් භාජනයකින් උණුසුම් වෙන විදිහට වැැහුවා. වහල භාජනයේ සටහනක් තැබුවා බරණැස්ස බ්‍රහ්මදත්ත රජතුමාගේ අගබිසවගේ ප්‍රජාවයි කියල සටහනක් තිබ්බා. මේ සටහන දාලා ගඟේ පාකරලා ඇරිය ගංගානම් ගඟදිගේ. ගංගානම් ගඟදිගේ බොහෝ දුරක් පාවෙලා ගිය මේ මස් වැදැල්ල සහිත භාජනයේ දවසක් මහා කැලේ භාවනා කර හිටියා ඉරුදිමත් තාපසයන් වහන්සේ නම. බොහෝම අෂ්ට සමාපatti දක්වා හිත දියුණු කරගත්ත ඉරුදිමත් තාපසයන් වහන්සේ නම. උදෑසන ගඟට එනවා මූණකට දෝණී කරගන්න පැම් පහසු වෙන ගඟට එනවා. ගඟට බැහැල පැම් පහසු වෙනකොට මූණකට දෝණී කරගන්නකොට ගඟේ පාවෙලාපු අර භාජනයේ කකුලේ දැවටුණා. බැලුව මොකද්ද මේ භාජනයේ? බලනකොට භාජනයේ සටහනක් තියෙනවා බරණැස බ්‍රහ්මදත්ත රජතුමාගේ අගබිසවගේ ප්‍රජාවයි කියලා. ඉරදිමත් තාපසයෙක් අදිෂ්ඨාන කළ බැලුව මොකක්ද මේ? බලනකොට දේවියට ලැබිච්ච දරුවෙක් හැටියට බිහිවෙන්න හිටපු කෙනා නියමිත දිනවලට පෙර බිහි වෙලා මස් වැදැල්ලා. හැබැයි මේ බමුණ අධිෂ්ඨාන කරලා බැලුවා තමන්ගේ ඉරුදි බලයයි චිත්ත ශක්තියයි මේ සියල්ල භාවිතා කරලා මේ මස් වැදැල්ල මෙහෙම්මම භාජනී පිටින් උණුසුම් වෙන විදිහට දින ගණනාවක් තියලා තිබ්බොත් මේ තුලින් මහා පින්වන්ත දරුවෝ දෙන්නෙක් නිර්මාණය වෙනවා. මේ මස් වැදැල්ල සහිත භාජනය අරගෙන ගියා තාපසාරාමයට. අරගෙන ගිහිල්ලා තාපසාරාමේ තියලා උණුසුම් වෙන විදිහට තියලා තිබුණා දින ගණනාවක්. මේ තාපසයන් වහන්සේ 이르දි බල සම්පන්න තාපසෙක් નિયમિત දවසේ භාජනය විවර කරනකොට එක මස් වැදැල්ල දෙකට බෙදිලා මේ මස් වැදැල්ලෙන් ගැහැණු දරුවෙකුයි පිරිමි දරුවෙකුයි පුංචි දරුවෝ දෙන්නෙක් නිර්මාණය වෙලා අර භාජනය තුල ඉන්නවා. හැබැයි මේ දරුවෝ දෙන්නගේ වෙනසක් තියෙනවා. සාමාන්‍ය විදිහට පහළ වෙච්ච දරුවෝ නෙමෙයි, බිහි වෙච්ච දරුවෝ නෙමෙයි. මස් වැදැල්ලකින් බිහි වෙච්ච නිසා සම විනිවිදගෙන පේනවා. හැම ඊටාම සිනිදුයි. සම තුලින් බලනකොට හැම විනිවිදගෙන මේ නහරවැල් ටික අස්ති හැම විනිවිදගෙන පේනවා. බොහොම පරිස්සමෙන් මේ දරුවෝ දෙන්න තාපසාරාමේ හදා වඩා ගත්තා. මේ තාපසයා බොහොම බල සම්පන්න කෙනෙක්. මොකද කරන්නේ? සතර මහා ධාතු චිත්ත වශී ප්‍රාප්ත කරගත්ත මේ තාපසයා
이르දි බලයෙන් තමන්ගේ ලේ දහතුව කිරි බවට පත් කරලා මහපොට ඇඟිල්ලෙන් දරුවන්ට සිදුරු කරලා කිරිපෙව්වා කියන. එතකොට සතර මහා ධාතු චිත්ත වශී ප්‍රාප්ත කරගත්ත 이르දිමත් බ්‍රාහ්මණේ. ගමේ මිනිස්සු බැලුවා දැන් තාපසයන් වහන්සේ ගමට එනවා අඩුයි. වෙන දනන් නිතර ගමට වඩිනවා පිණ්ඩපාත එනවා. දැන් තාපසයා මොකද මේ? මිනිස්සු කැලේට ඇවිල්ලා හොයලා බලනකොට දැන් තාපසයට තාපසාරාමේ මෙන්න පොඩි දරුවෝ දෙන්නෙක් හදාගන්නවා. ඒ වෙලාවේ ඇහුවා තාපසයන් වහන්සේ මේ දරුවෝ දෙන්න හදා වඩා ගන්න එක තාපසයන් වහන්සේට කරදරයි හිරිහැරයි. අපේ ගම්වාසීන් බොහොම සද්ධාවෙන් බොහොම කැමැත්තෙන් මේ දරුවෝ දෙන්න හදාගන්න අපිට දෙන්න කියලා. තාපසයා කිව්වා මේ දරුවෝ දෙන්න ඉසේ මෙසේ දරුවෝ දෙන්නෙක් නෙමෙයි රාජ කුමාරවරු. බරණැස බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ගේ අගබිසවට ලැබිච්ච මේ රාජ කුමාරවරු දෙන්නේ ගම්වාසීන්ට බාර දුන්නා. ගම්වාසීන් මේ දරුවෝ දෙන්න හදාගත්තා. තරුණ වයසට එනකොටත් අර හැමේ මේ ලක්ෂණේ තිබුණා. හැම විනිවිදගෙන ශරීරේ නහරවැල් මේ අස්ති ඇතුළ පේනවා. ඊටා සියුම් හැම. ඒ නිසා මේ දෙන්නට මිනිස්සු කියන්න ගත්තා චවි කියන්නේ හැම. හැම විනිවිදගෙන පේන නිසා නිච්චවි කීවා. පස්සේ ලිච්ඡවීන් බවට පත් උනේ ඒකයි. එතකොට නිච්චවී කියලා හැම විනිවිදගෙන පේනවා. අන්නේ නමින් තමයි මේ දෙන්න හැදින්නුවේ. තරුණ වයසට එනකොට කල්පනා කරා මේ දෙන්නගේ හැමේ තියෙන ස්වභාවයත් එක්ක වෙනත් කෙනෙක් විවාහ කරලා දෙන්නත් අමාරු ස්වභාවයක් තියෙන. තරුණ වයසේදී මේ අය එකතු වෙලා මේ දෙන්නම විවාහ කෙරෙව්වා. ඒ දෙන්නට 16 වතාවක් නියුන් දරුවෝ ලැබුණා කියලා ඉතිහාසෙ තියෙනවා. එතකොට ඒ කාලෙ මීට වඩා ආයුෂ ටිකක් වැඩි කාලයක්. අපි බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නත් බොහෝ කාලයකට පෙර. එතකොට 16 වතාවක් නියුන් දරුවෝ ලැබුණා කියන්නේ එතන නියුන් දරුවම 32ක් වෙනවා. ඒ අය අතර විවාහ ගිවිස ගැනීම සිද්ධ වුණා. මේ අයගේ පරපුර වේගයෙන් ව්‍යාප්ත වෙලා ගිය නිසා ඒ අයටම නගරේ කොටසක් ප්‍රාකාරයක් බැඳලා වෙන් කරලා දුන්නා. දැන් මේ රජ පරම්පරාවක ඥාතිකම් තියෙන රාජ කුමාර පරපුරක්. මේ අයගේ පරපුර එන්න ව්‍යාප්ත වෙනකොට කාලයක් යනකොට නගරේ තවත් ටිකක් විශාල කරා දෙවනි වතාවට. කාලයක් යනකොට බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලේ එනකොට නගරේ ජනතාව වැඩි වෙලා තුන්වෙනි වතාවටත් නගරේ විශාල කරා. 3 වතාවක් විශාල කරපු නිසා තමයි මේ නගරයට කියන්නේ විශාලා මහා නුවර. එදා අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලේ එනකොට ඔවුන් බොහෝම සමගියෙන් තමන්ගේ රාජ්‍ය පවත්වාගෙන ගිය පිරිසක්. ලිච්ඡවී පරපුර. ඔවුන් සමූහාණ්ඩු පාලනයක් හැටියටයි කියනවා තමන්ගේ ප්‍රදේශ පාලනය කරගෙන අරගෙන ගියේ. ඒ කියන්නේ ඒ වෙනකොට ලිච්ඡවී කුමාරවරු 7707 දෙනෙක් එකතු වෙලා හැමෝම සමගියෙන් තීරණ ගන්නවා. සමගියෙන් සාකච්ඡා කරනවා. එක්කෙනෙක් සතියක් ප්‍රධානත්වයේ වාඩි වෙනවා. ඊළඟට ඒ අයගෙන් සමගියෙන් තෝරගත්ත තවත් කෙනෙක් ඊළඟ සතිය වාඩි වෙනවා. මේ විදිහට සමගියෙන් පාලනය කරපු සමූහාණ්ඩු පාලනයක් තමයි විශාලා මහනුවර ලිච්ඡවීන් තුල පැවතුනේ. හැබැයි පිංගතුනි අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙන කාලේ එනකොට බොහෝම දියුණු වෙලා තිබිච්ච බොහෝ ජනතාවක් ජීවත් වෙච්ච දඹදිවේදා බොහොම ප්‍රසිද්ධ ප්‍රබලම රාජ්‍යයක් බවට පත්වෙච්ච මේ ලිච්ඡවී රාජ්‍යයට බොහොම අවාසනාවන්ත කාලයක් උදා වුණා. විශාල නියඟයක් ඇති වුණා. නියඟේ දරුණු වෙන්න ඇලදොල ගංගා හිඳිලා ගියා. වතුර නැති වෙනකොට මිනිස්සු විශාල පීඩාවකට පත් වුණා. මේ නියඟේ දුර්භික්ෂය නිසාම වසංගත රෝග පැතිරෙන්න පටන් ගත්තා. මිනිස්සුන්ට දැන් හොඳ වතුර නැහැ. බොහොම අමාරුවේ මඩ වතුර මේ වගේ දේවල් තමයි මිනිස්සුන්ට ලැබෙන්නේ. කෑම බීම හිඟ වුණා. ගහකොළ මැරීගෙන ගියා. නගරේ මිනිස්සු දුර්භික්ෂයයි වසංගත රෝගයි පැතිරිලා යනකොට මැරෙන ප්‍රමාණය වෙනදට වඩා වෙනද නගරේ
10-15 දෙනෙක් නම් මැරෙන්නේ දවසට. ඒ වෙනකොට 50-100 මැරෙනවා. මැරෙන මිනිස්සු අරගෙන ගිහිල්ලා ඉස්සර මේ වගේ වල්ලනවා ආදාහනි කරනවා නෙවෙයි. සුදු රෙදි කඩ කොතලා ගිහිල්ලා සොහොනක තමයි විසි කරලා දාලා කැලේක විසි කරලා දාන්නේ. දැන් නගරේ මැරෙන පිරිස වැඩි වෙනකොට ඒ අයගේ මලකුණු වල දුර්ගන්ධය මුළු නගරේ පුරාම පැතිරෙන්න පටන් ගත්තා. මේ මලකුණු වල දුර්ගන්ධය පැතිරීගෙන යනකොට මලකුණු ආහාරයට ගන්න අමනුෂ්‍යයෝ මේ නගරයට ඇදිලා ආවා. ඈත හිටිය යුදුන් ගණන් ඈත හිටිය අමනුෂ්‍යයෝ මලමිනීවල ඕජාව උරා බොන අමනුෂ්‍යයෝ නගරේ පිරුණා කියන. ඔන්න ඔය කාලේ එනකොට විශාලා මහනුවරට දැන් ප්‍රශ්න 3ක් තියෙනවා ප්‍රධාන වශයෙන්. එකක් නියගය, ඊළඟට රෝග පීඩා, ඊළඟට අමනුෂ්‍ය වදුර. විශාලා මහනුවර තුම්බිය ඇති වුණා කියන්නේ ඒකයි. රෝග, දුර්භික්ෂ, අමනුෂ්‍ය. එතකොට මේ තුම්බිය ඇති වෙලා එන්නම මේ තත්ත්වය දරුණු වෙනවා. සමහර දවස්වලට 100 ගණන් මිනිස්සු මැරෙනවා. මැරෙන පිරිස සමහරු දැන් අමනුෂ්‍යයන්ගේ ගොදුරු බවට පත් වෙලා අමනුෂ්‍ය වදුරෙන් මිනිස්සු මැරෙනවා. සමහරු නියගිය නිසා මැරෙනවා, සමහරු වසංගත රෝග නිසා මැරෙනවා. මෙහෙම වෙනකොට මිනිස්සුත් බනින්න ගත්තා ලිච්ඡවී රජවරුන්ට. මේ අයගේ තියෙන අධර්මිෂ්ඨකම් නිසා තමයි මේ නගරෙට මෙහෙම වුණේ. අවසානයේ ලිච්ඡවී රජවරු එකතු වුණා. නගරේ මැද තියෙන රැස්වීම් ශාලාවට එකතු වෙලා මේකට විසඳුමක් හොයන්නේ කොහොමද කියලා සාකච්ඡාවක් කරා. මේ සාකච්ඡාවේදී දැන් හැමෝගෙම අදහස් විමසනවා කොහොමද අපි මේ නගරේ බේරගන්නේ? මේ අවාසනාවන්ත ඉරණමෙන් අපි කොහොමද මිදෙන්නේ? එතකොට සමහරු කිව්වා මේකට යාගයක් කරන්න ඕන කියෝ. සමහරු කිව්වා විශාල ගිනි පූජාවක් තියන්න ඕන කියෝ. තවත් සමහරු කිව්වා ගවයෝ 100 ගාණක් ගෙනල්ලා ගවයන්ගේ බෙලි කපලා යාගයක් කරමු කිව්වා. ඒ අතර සමහරු කියා හිටියා නෑ අපි නිගණ්ඨනාථ පුත්ත උත්තමයා ගෙන්නමු මේ නගරෙට. එතුමාගේ ආශිර්වාද ගමු කිව්වා. තවත් සමහරු කිව්වා ඊට වැඩිය හොඳයි කිව්වා සංජය බෙල්ලට්ටි පුත්ත උත්තමයා. කකුද කච්චායන මක්කලි ගෝසාල මේ වගේ එක සත් ශාස්ත්‍රවරු ගැන කියන්න ගත්තා. ඔය අතර මේ පිරිසේ හිටියා රජගහනුවර බිම්බිසාර රජුරුව ඒ වෙනකොට බුදුරජාණන් වහන්සේ බුදු වෙලා අවුරුදු 2ක් සම්පූර්ණ වෙන කාලේ. අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා පළවෙනි වස් කාලේ තමයි ඉසිපතන මිගදායේ වැඩ හිටියේ. දෙවනි වස් කාලේ වැඩ හිටියේ වේළුවනාරාමේ රජගහනුවර බුද්ධත්වයෙන් දෙවනි අවුරුද්ද. ඒ වෙනකොට තමයි විශාලා මහනුවරට මේ අභාග්‍ය සම්පන්න කාලේ උදා වෙලා තිබුණේ. බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා වේළුවනාරාමේ ඉඳන් මේ විශාලා මහනුවරට ආපු උපාසකෙක්ගේ පිරිස අතර හිටියා. ඔහු නැගිටලා උතුරු සරුව අතට අරගෙන බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න රජගහනුවර වේළුවනේ දිසාවට හැරිලා වන්දනා කරා. එහෙම වන්දනා කරලා බුදුරජාණන් වහන්සේට ඉන්න දිසාවට හැරිලා වන්දනා කරලා කියනවා ඔය එක ශාස්ත්‍රවරු මේ නගරයට ගෙනහල්ලා වැඩක් වෙන එකක් නෑ. රජගහනුවර වේළුවනාරාමේ ලෝතුරා බුදු කෙනෙක් පහළ වෙලා වැඩ ඉන්නවා. ඒ බුදුරජාණන් වහන්සේගේ අග්‍රම දායකයා වෙලා ඉන්නේ බිම්බිසාර මහරජතුමා. ඒ බුදුරජාණන් වහන්සේ අරහං නිකලෙස් කෙනෙක්. උන්වහන්සේ ගුරු උපදේශ රහිතව ධර්මය අවබෝධ කරගත්ත කෙනෙක්. සම්මා සම්බුද්ධ විද්‍යාචරණ සම්පන්න. උන්වහන්සේට මේ විදිහ අවබෝධඥානයක් තියෙනවා. අවබෝධයට ගැලපෙන චරිතවත් ජීවිතයක් තියෙනවා. උන්වහන්සේ තුළ අෂ්ට විද්‍යා 15 චර්ම ධර්ම තියෙනවලු. විද්‍යාචරණ සම්පන්න. මේ ලෝකේ සුන්දරම නිවන් මඟ හොයාගෙන නිවනට පත්වෙච්ච කෙනා. සුගත මේ ලෝකයේ ගැන විශ්වය ගැන පරිපූර්ණ අවබෝධයකින් ඇති කෙනෙක්ලු. ලෝකවිදු දෙව්මිනිස් ලෝකයාව නිවන පිණිස හික්මවන්න දක්ෂයි. සත්තා දේව මනුස්සාන. ඒ විතරක් නෙමේ අනුත්තර වූ පුරිස ධම්ම සාරති. දෙව් මිනිසුන්ව නිවන පිණිස 이르දි ප්‍රාතිහාරයෙන් ආදේශනා ප්‍රාතිහාරයෙන්
අනුශාසනා ප්‍රාතිහාරයෙන් දමනය කළා නිවනට හික්මෝ ගන්නවා. තමන් වහන්සේ අවබෝධ කරගත් ධර්මය දෙව් මිනිස් ලෝකයා ගැන කරුණාවෙන් ලෝකයට දේශනා කරනවා. බුද්ධ මේ සියලු ගුණ දරාගන්න තරම් මහා පින්වන්ත කෙනෙක්. උන්වහන්සේ තබන පියවරක් පාසා මහා පොළොව පිරිසිදු භාවයට පත්වෙනවා. පොළොව සමවෙලා සම්බුදු සිරිපතුල් පිළිගන්නවා. දෙව් මිනිසුන් පවා උන්වහන්සේට සාදුකාර දෙමින් වන්දනා කරනවා. උන්වහන්සේ මේ නගරයට වඩම්මගෙන එමු කියව. මේ ටික අහපු ලිච්ඡවී රාජ කුමාරවරු සියලු දෙනාම ඒක මතිකව තීරණය කරා එහෙමනම් මේ නගරයට අපි ලෝතුරා බුදුරජාණන් වහන්සේ වඩම්මමු. මේ විශාලා මහනුවර නගරයට ඇතිවෙලා තියෙන තුම්බිය දුරු කරගන්න උන්වහන්සේගේ ඒ ආශිර්වාදය අපිට උපකාර කරාවි. ලිච්ඡවී රජවරු රාජ දූතයන් එක්ක ගිහිල්ලා බිම්බිසාර මහරජතුමා මුණ ගැහුණා. රජ්ජුරුව මාර්ගයෙන් බුදුරජාණන් වහන්සේට ආරාධනාව කරා. එදා අපේ බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් මේ ආරාධනාව පිළිගත්තා. ආරාධනාව පිළිගත්තට පස්සේ රජගහනුවර වේළුවනාරාමේ ඉඳන් ගංගානම් ගඟ දක්වා යොදුම් 5ක දුරක් තියෙනවා. යොදුනක් කියන්නේ සැතපුම් 16ක් කියනවා. මේ දුර බිම්බිසාර රජ්ජුරුව පාර සුද්ධ කරලා සුදු ඇලි අතුරලා කොඩි සේසත් දජ පතාක නංවල රජ්ජුරුවන්ගේ රාජ සීමාවේ ඉඳන් ගංගානම් ගඟ දක්වා පාර බොහොම ලස්සනට සැරසුවා. බුදුරජාණන් වහන්සේ ඇතුළු සංඝයාට වඩින්න. ගංගානම් ගඟ දෙපස නාගලෝකේ නාගයන් ගඟ දෙපස සැරසුවා කියනවා. භූමාටු දෙවියන්ගේ පටන් අකනිටා බඹලව දක්වා දෙව් බඹුන් අහස් කුස සැරසුවා දෙවියන්ගේ දිව්‍යානුභාවයෙන්. ලිච්ඡවී රජවරු රාජ කුමාරවරු ගඟේ එතර වුණාට පස්සේ එතන ඉඳන් යොදුන් 3ක දුර තියෙනවා විශාලා මහනුවර කූටාගාර ශාලාවට. මේ දුර ලිච්ඡවීන් එකතු වෙලා පාර සරසලා සුදු ඇලි අතුරලා බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝයාට වඩින්න පාර ඒ වෙනකොට සකස් කරලා තිබුණා. බුදුරජාණන් වහන්සේ 1250ක සංඝ පිරිසක් පිරිවරාගෙන වැඩි. ඒ වෙනකොට උරුවෙල් කාශ්‍යප නදී කාශ්‍යප ගයා කාශ්‍යප ඇතුළු 1000ක් මහරහතන් වහන්සේලා උපතිස්ස කෝලිත දෙන්න එක්ක එකතු වෙච්ච 250ක පිරිස සරියුත් මුගලන් දෙනමස් සමග මේ 1250ක සංඝ පිරිස පිරිවරාගෙන බුදුරජාණන් වහන්සේ වැඩම කරලා එදා ගංගානම් ගඟ දක්වා බුදුරජාණන් වහන්සේ මේ දුර වැඩම කරලා මේ ගඟෙන් පැන් එකක් බුදුරජාණන් වහන්සේගේ පාත්තරයට පෙරලා ගත්තා. අරගෙන බුදුරජාණන් වහන්සේගේ පාත්තරයට පෙරලා ගත්ත මේ පැන් එක ගඟෙන් ගත්ත පැන් පාත්තරයේ බුදුරජාණන් වහන්සේ ශ්‍රී හස්තේ මත තබාගෙන ඒ බුද්ධ ධම්ම සංඝ කියන රතන සූත්‍රයේ ඒ උතුම් සත්‍යක්‍රියා බලයෙන් බුදුරජාණන් වහන්සේ අධිෂ්ඨානයක් කරා මේ පිරිත් පැන් මේ නගරයට ඉසිනකොට එක පැන් බින්දුවක්වත් අපතේ යන්නේ නැතුව හමාගෙන ගිහිල්ලා මේ නගරයේ රෝග පීඩාවලින් අමනුස්සවදුරෙන් ඒ වගේම දුර්භික්ෂය නිසා පීඩාවට පත්වෙලා මරණාසන්නව ඉන්න පිරිසගේ ශරීරය දැවටෙනවා සමගම ඒ සියලු දෙනා බුද්ධානුභාවයෙන් ධම්මානුභාවයෙන් සංඝානුභාවයෙන් සුවපත් භාවයට පත්වේවා කියලා අධිෂ්ඨානයක් කරා. බුදුරජාණන් වහන්සේ අධිෂ්ඨාන කරලා ආනන්ද හාමුදුරන්ගේ අතට දෙනවා ආනන්දය මේ පැම් පාත්තරය අරගෙන නගරේ ප්‍රාකාර වලලු 3 වටා යමින් මේ නගරයට විශාලා මහනුවර නගරේ ඔබ දන්නවා 3 වතාවක් විශාල කරපු නගරේ. නගරේ ප්‍රාකාර වලලු 3 වටා යමින් නගරයට පිරිත් පැන් ඉහින්න කියලා බුදුරජාණන් වහන්සේ පිරිත් පැන් පාත්තරේ ආනන්ද හාමුදුරන්ගේ අතට පත් කරා. ලිච්ඡවී රාජ කුමාරවරු පිරිසත් සමග ආනන්ද හාමුදුරුව නගරේ ප්‍රාකාර වලලු 3 වටා යමින් නගරයට පිරිත් පැන් ඉහිනවා. හරිම ආශ්චර්යයි. මේ පිරිත් පැන් මල් කිනිත්තකින් පිරිත් පැන් නගරයට ඉහිනකොට මේ පැම් බින්දු බුද්ධ අධිෂ්ඨානෙන් අපතයන් නැතුව හමාගෙන ගිහිල්ලා නගර වාසීන්ගේ ශරීරවල දැවටෙනවා සමගම ඒ උතුම් බුද්ධානුභාවයෙන් ධම්මානුභාවයෙන් සංඝානුභාවයෙන් ඔවුන් ආශ්චර්යමත් ලෙස සුවපත් භාවයට පත් වුණා.
ඇඟවල් වල හිටිය අමනුෂ්‍යයන් සීසීකට දුවන්න පටන් ගත්තා. නගරේ ඉන්න අමනුෂ්‍යයෝ සීසීකට දුවලා ගියා මිනිස්සු අතහැරලා. වසංගත රෝගවලින් මරණාසන්නව හිටපු අයට ඒ සැනින් සුවපත් භාවය ලැබුණා. මේ විදිහට නගරේ වටා පිරිත් පැන් ඉහෙනකොට බුදුරජාණන් වහන්සේ අර මහරහතන් වහන්සේලා සමග ගඟින් එතර වෙලා විශාලා මහනුවර නගරයට සිරිපතුල තබනවා සමගම එකිනෙකට වෙනස් වැසි 7ක් ඇදහැළුණා. මල් වැස්සක්, පිනිවැස්සක්, පොද වැස්සක් මේ විදිහට එකිනෙකට වෙනස් වැසි 7ක් ඇදහැලිලා නියගේ දුර වෙලා ගියා. බුදුරජාණන් වහන්සේත් 1250ක මේ මහරහතන් වහන්සේලා සංඝ පිරිසත් වඩින දෙපසට පමණක් වැසි ඇදහැළුණා කියලා සඳහන් වෙනවා. ඒ එක වැහි බින්දුවකින්වත් බුද්ධ ප්‍රමුඛ සංඝයාට පීඩාවක් නොවි දෙපසට වැසි ඇදහැළුණා. මුළු නගරේම පිරිසිදු භාවයට පත් වුණා. බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල තබමින් උන්වහන්සේ පියවරෙන් පියවර නගරයට වඩිනකොට නගරේ තැන් තැන්වල හැංගිලා හිටිය නගරේ මලකුණු ආහාරයට ගන්න නගරයට ආපු අමනුෂ්‍යයන් විශාලා මහනුවර නගරේ පැත්තවත් නොබලා තමන් ආපු ප්‍රදේශවලට දුවලා ගියා කියලා සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේ මහරහතන් වහන්සේලා සමග වැඩම කරේ විශාලා මහනුවර නගරේ මැද තියෙන රැස්වීම් ශාලාව. ධර්මයේ සඳහන් වෙන්නේ කූටාගාර ශාලාව. ලිච්ඡවී රාජකුමාරවරු රාජ්‍ය කටයුතු පිණිස එකතු වෙන ශාලාවට බුදුරජාණන් වහන්සේ වැඩම කරලා බුදුරජාණන් වහන්සේ වැඩ හිටියා. උන්වහන්සේගේ පසුපසින් එකත් පසකින් පසුපසට වෙන්න මහරහතන් වහන්සේලා පිරිස වැඩ හිටියා. ආනන්ද හාමුදුරුවෝ නගරේ පුරා පිරිත් පැන් ඉහිනකොට මේ සුවපත් වෙච්ච ලක්ෂ සංඛ්‍යාත මිනිස්සු ආනන්ද හාමුදුරුවෝ පසුපස පෙරහැරක් වගේ මිනිස්සු එකතු වෙන්න ගත්තා. හරිම ආශ්චර්යයක්. මොකද මේ යන් කියලා මේ පිරිස පෙරහැරක් වගේ ආනන්ද හාමුදුරුවෝ පසුපසින් විශාලා මහනුවර කූටාගාර ශාලාව පිහිටි භූමියට පැමිණුණා. නගරයටම පිරිත් පැන් ඉහගෙන බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැනට ආනන්ද හාමුදුරුවෝ එනකොට ආනන්ද හාමුදුරුවෝ පසුපසින් ආපු මේ විශාල ජනතාව බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා ඉදිරි පසට වෙන්න හරියටම කෙලින් වාඩි වෙන්නේ නැතුව එකත් පසකින් වාඩි වුණා දෙපසට වෙන්න. එදා තමයි බුදුරජාණන් වහන්සේ ඔන්න ඔතනදි තමයි කෝටි ලක්ෂයක් සක්වල ආඥා පිහිටෝපු මේ බලවත්ම දේශනාවන උතුම් රතන සූත්‍ර දේශනාව දේශනා කරන්නට යෙදුනේ. පිංගතුනි, මේ රතන සූත්‍ර දේශනාවේ සඳහන් වෙන්නේ බුද්ධ ධම්ම සංඝ කියන තුනුරුවන්ගේ ගුණ ඇතුළත් ගාථාවන් රැසක් සඳහන් වෙනවා. මේ හැම ගාථාවකින්ම බුදුරජාණන් වහන්සේ සත්‍යක්‍රියාවක් කරන්නේ. මේ රතන සූත්‍ර දේශනාව ආරම්භ වෙනකොට පළවෙනි දෙවනි කියන ගාථා දෙකෙන් බුදුරජාණන් වහන්සේ කෝටි ලක්ෂයක් සක්වල දෙව් බමුණට ආරාධනයක් කරනවා. බෝමාටු දෙවියන්ගේ පටන් අකනිටා බඹලව දක්වා සිටින මේ ලෝක ධාතුවේ දෙවියන්ද දිවි සහස්‍රී ත්‍රිහි සහස්‍රී කියන කෝටි ලක්ෂයක් සක්වල දෙව් බමුණට බුදුරජාණන් වහන්සේ මුලින්ම ආරාධනයක් කරා යානීද භූතානි සමාගතානි බුම්මානි වායා නිවහන් තලෙක්කි සබ්බේව භූතා සුමනා භවන්තු අතෝපි සක්කච්ච සුනන්තු භාසිතං තස්මාහි භූතා නිසාමේත සබ්බේ මෙත්තං කරෝත මානුසියා පජාය දිවාච රත්තෝච හරන්තියේ බලින් තස්මාහිනේ රක්ඛත අපමත්තා. මේ ගාථාවන්ගේ සඳහන් වෙන්නේ යානීද භූතානි සමාගතානි බුම්මානි වායා නිවහන් තලික් අන්තරීක්ෂෙ මේ අහසේ රැස්වෙලා ඉන්න කෝටි ලක්ෂයක් සක්වල දෙව් බමුණට බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා සබ්බේව භූතා සුමනා භවන්තු. මේ හැම දෙනාම මේ සියලු සත්‍යයන් ගැනම මේ මනුස්ස වර්ගයා ගැනම මෛත්‍රී සිත් ඇතිකර ගනිත්වා අතෝපි සක්කච්ච සුනන්තු භාසිතං. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න සූදානන් වෙන මේ උතුම් දේශනාව සාදුකාර දෙමින් දෙව් බඹුන් අසත්වා. මේ දේශනාව අහන දෙව් බඹුන්
තස්මාහි භූතා නිසාමීත සබ්බේ මිත්තං කරෝත මානුසියා පජ මේ මනුස්ස වර්ගයන් ගැන මිත්තං කරෝත මෛත්‍රී සිත් ඇති කරගෙන දෙව් බඹුන් මේ මනුස්ස වර්ගයාව ආරක්ෂා කරන්න. මේ මිනිස්සුන්ට දෙවියන්ට කියනවා පිහිට වෙන්න. ඒ වගේම දිවා රත්තෝච හරන්තිය බලින් දවල් රෑ දෙකේ මේ මිනිස්සු ගුණධර්ම පුරමින් සිල් සමාදන් වෙමින් ධර්මිෂ්ඨව ජීවත්වෙමින් තමන් රැස් කරගන්න පින් දෙවියනු සිහිපත් කළ දෙවියන්ටත් පින් දෙනවා. ඒ නිසා තස්මාහිනේ රක්ඛත අප්පමත්තා දෙවියනේ මේ මනුස්සයන් අප්‍රමාදීව දෙවියන්ගේ දේවානුභාවයෙන් ආරක්ෂා කරත්වා කියලා බුදුරජාණන් වහන්සේ පළවෙනි දෙවනි කියන ගාථා දෙකෙන් දෙව් බඹුන්ට ආරාධනයක් කරා. මේ ආරාධනය කරනකොට එදා කූටාගාර ශාලාව පිහිටි භූමිය අත්තුරු සිදුරු නැතුව අහස්කුස කෝටි ලක්ෂයක් සක්වල දෙව් බමුන්ගෙන් පිරිලා ඉතිරිලා ගියා. බුදුරජාණන් වහන්සේදා මේ භූමියේ රැස්වෙලා ඉන්න දහස් ගණන් භික්ෂූන් වහන්සේලා නගරෙ හිටපු නගරවාසී ලක්ෂ සංඛ්‍යාත නගරවාසීන්ටත් අහස්කුස පිරිලා ඉතිරිලා ඉන්න කෝටි ලක්ෂයක් සක්වල දෙව් බමුන්ටත් මේ දේශනාව ආරම්භ කරනවා. යංකිංචි විත්තං ඉදවා හුරංවා සග්ගේ ස්වායං රතනම් පනීතං නනෝ සමං අත්ති තථාගතේන ඉදම්පි බුද්දේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු. මේ ගාථාවේ සඳහන් වෙන්නේ පළවෙනි ගාථාව බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්ය ගැන. යංකිංචි විත්තං ඉදවා හුරංවා සග්ගේ ස්වායන් රතනම් පනීතං යම් වස්තුවක් ඇද්ද මෙලව හෝ වෙනත් ලෝකයක හෝ යම් කිසි වටිනා කියන වස්තුවක් තියෙනවනං ඒ සියල්ලට වඩා බුදුරජාණන් වහන්සේම ශ්‍රේෂ්ඨයි. නොනෝ සමං අත්ති තථාගතේන බුදුරජාණන් වහන්සේට සම කරන්න පුළුවන් වටිනා වස්තුවක් මෙලවත් නෑ වෙනත් ලෝකයකත් නෑ. මේ ලෝක ධාතුවේම කෝටි ලක්ෂයක් සක්වල වෙන කොහෙවත් බුදුරජාණන් වහන්සේ හා සම කරන්න පුළුවන් වටිනා වස්තුවක් මේ කොහෙවත් නෑ. ඉදම්පි බුද්දේ රතනම් පනීතං මේක තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය. ඒතේන සච්චේන සුවත්ති හෝතු මේ සත්‍යානුභාවයෙන් මේ බුද්ධානුභාව බලයෙන් හැම දෙනාටම යහපතක්ම වේවා කියලා ආශිර්වාදයක් කරමින් සත්‍යක්‍රියාව කරා. ඊළඟ ගාථාවෙන් සඳහන් වෙන්නේ ධර්ම රත්නය ගැන. කයං විරාගං අමතං පනීතං යදජ්ජගා සක්්‍යමුණී සමාහිතෝ නතේන ධම්මේන සමත්තිකින්චි ඉදම්පි ධම්මේ රතනම් පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු. කයං කියන්නේ මේ ක්ලේශ ධර්මයන් දුකශය කරන විරාගං කියන්නේ නොයල් මැති කරන අමතං අමෘත වූ නිර්වාණයට කියන නම අමතං පනීතං කියන්නේ ප්‍රනීත මේ නිවන තරං ශ්‍රේෂ්ඨ දෙයක්. යදජ්ජගා සක්්‍ය මුණී සමාහිතෝ ඒ සාක්‍ය මුනීන්ද්‍රයන් වහන්සේ දේශනා කරපු මේ නිවන් මගට සම කරන්න පුළුවන් ධර්ම මාර්ගයක්. නතේන ධම්මේන සමත්තිකින්චි මේ ලෝක වෙන කොහෙවත් ඒ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයට සම කරන්න පුළුවන් දෙයක් මේ ලෝක ධාතුවේ වෙන කොහෙවත් නෑ. ඉදම්පි ධම්මේ රතනම් පනීතං මේක තමයි බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්මය තුල තියෙන ආශ්චර්ය. ඒතේන සච්චේන සුවත්ති මෝතු මේ සත්‍යානුභාවයෙන් මේ ධම්මානුභාව බලයෙන් හැම දෙනාටම යහපතම වේවා කියලා ආශිර්වාද කරා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් බුද්ධ සෙට්ටෝ පරිවන්නේ සුචින් සමාධිමානන්තරිකං්ඥමාහු සමාධිනාතේන සමෝන විජ්ජති ඉදම්පි ධම්මේ රතනම් පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු. බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ නිවනට උපකාර කරන සමාධියක් සම්මා සමාධියක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවද. ඒ සමාධිය තමයි ආනන්තරික සමාධිය. සමාධි මානන්තරිකං්ඥමාහු ආනන්තරික සමාධියක් බුදුරජාණන් වහන්සේගේ නිවන් මගේ පෙන්න ලෝකයේ සමාධිය වඩනා එදත් හිටිය. ආලාර කාලාම උද්දකරාම පුත්තත් අරූප ධ්‍යානවලට සමාධි වඩපු අය. හැබැයි සම්මා සමාධියක් වෙන්න නං
සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති කියන අංග 7කින් අනුග්‍රහ ලබන සමාධියක් ඇද්ද? අන්නේ සමාධිය තමයි සම්මා සමාධිය වෙන්නේ. නිවනට අනුග්‍රහ කරන ඒ සමාධිය. මේ සමාධිය ලෝකෙ දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේ නමකගේ ඒ බුද්ධ ශාසනයක නිවන් මඟ තුල පමණයි. ඉදම්පි ධම්මේ රතනම් පණීතං. මේක තමයි මේ ධර්මයේ තියෙන ආශ්චර්ය, වටිනාකම, වටිනාම මාණික්කය. ඒතේන සච්චේන සුවත්ති හෝතු. මේ ධම්මානුභාව බලයෙන්, මේ ධර්මයේ තියෙන සත්‍යානුභාව බලයෙන් හැමදෙනාම සුවපත් වේවා, යහපතක්ම වේවා කියලා ආශිර්වාද කරනවා. ඊළඟ ගාථාවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ශ්‍රාවක සංඝයා ගැන. උන්වහන්සේගේ ශ්‍රාවක සංඝ පිරිස යේ පුග්ගලා අට්ඨ සතං පසත්තා චත්තාරි ඒතානි යුගානි හොಂತಿ තේ දක්ඛිනේයා සුගතස්ස ශාවකා ඒතේසු දින්නානි මහප්පලානි ඉදම්පි සංඝේ රතනම් පනේතං ඒතේන සච්චේන සුවත්ති හෝතු. යේ පුග්ගලා අට්ඨ සතං පසත්තා. පුද්ගලයෝ වශයෙන් ගත්තොත් 8 දෙනයි. සෝවාන් මාර්ගයේ ගමන් කරන පුද්ගලයා, සෝවාන් ඵලයට පත්වෙච්ච පුද්ගලයා, සකදාගාමී මාර්ගයේ ගමන් කරන පුද්ගලයා, සකදාගාමී ඵලයට පත්වෙච්ච පුද්ගලයා, අනාගාමී මාර්ගයේ ගමන් කරන පුද්ගලයා, අනාගාමී ඵලයට පත්වෙච්ච පුද්ගලයා, අරහත් මාර්ගයේ වඩන පුද්ගලයා, රහතන් වහන්සේලා. පුද්ගලයෝ වශයෙන් ගත්තොත් 8 දෙනයි. ඒ වගේම යුගල වශයෙන් ගත්තොත් 4 දෙනයි. චත්තාරි ඒතානි යුගානි හොಂತಿ. යුගල 4යි. ඒ කියන්නේ සෝවාන් මාර්ගඵල එක යුගලයක්, සකදාගාමී මාර්ගඵල තව යුගලයක්, අනාගාමී මාර්ගඵල, අරහත් මාර්ගඵල. යුගල වශයෙන් 4ක් වෙන, පුද්ගලයෝ වශයෙන් 8 දෙනෙක් වෙන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා තේ දක්ඛිනේයා සුගතස්ස ශ්‍රාවකා. සුගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා දක්ඛිනේය, දන් පැන් පූජා කරන්න සුදුසුයි, පින් සලකාගෙන දන් දෙන්න සුදුසුයි. ඒතේසු දින්නානි මහප්පලානි. පුංචි දෙයක් උන්වහන්සේලා උදෙසා පූජා කරගත්තත් මහප්පලානි, මහත්ඵල මහානිසංස වෙනවා මේ පූජාව. ඉදම්පි සංඝේ රතනම් පණීතං. මේක තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා තුල තියෙන ආශ්චර්ය. ඒතේන සච්චේන සුවත්ති හෝතු. ඒ සංඝානුභාව බලයෙන් හැමදෙනාම සුවපත් වේවා කියලා ආශිර්වාදයක් කරා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යේසුප්පයුත්තා මනසා දල්හේන නික්ඛාමිනෝ ගෝතම සාසනම්හි තේ පත්ති පත්තා අමතං විගහය ලද්ධා මුධා නිබ්බුතින් බුඤ්ජමානා ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු. එතන සඳහන් වෙන්නේ යේසුප්පයුත්තා මනසා දල්හේන. සද්ධාවෙන් බුදු සසුනට ඇතුළු වෙන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ නික්ඛාමිනෝ ගෝතම සාසනම්හි. ගිහි සැප සම්පත්, රාජ සැප සම්පත් අතහැරලා, රාජ කුමාරවරු රන් මිරිවැඩි සංගල අතහැරලා, රන් භාජන අතහැරලා, දිව්‍යාංගනාව වගේ රාජ කුමාරිකාවරු අතහැරලා විමුක්තිය පිණිස මේ බුද්ධ ශාසනයට ඇතුල් වෙනවා. බොහෝ භික්ෂු භික්ෂුණීන් තමන්ගේ ගිහි සැප සම්පත්, කුඩා වූද මහත් වූද ඥාති පිරිස අතහැරලා මේ බුද්ධ ශාසනයට ඇතුල් වෙන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ පිරිස තේ පත්ති පත්තා අමතං විගහය. ටිකෙන් ටික උතුම් අමෘත වූ නිවන කරා ගමන් කරනවා. ලද්ධා මුදා නිබ්බුතින් බුඤ්ජමානා. ඒ අය අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ ප්‍රතිපදා පිළිවලින් නිවන් මගේ ඇතුළට ගමන් කරලා අමෘත වූ නිවන සාක්ෂාත් කරගන්නවා, මාර්ගඵල ලබා ගන්නවා. ඉදම්පි සංඝේ රතනම් පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු. මේ තමයි සංඝයාගේ තියෙන ආශ්චර්ය බුද්ධ ශාසනය. මේ සංඝානුභාව බලයෙන් හැමදෙනාටම යහපතම වේවා කියලා ආශිර්වාද කරා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යතින්ද කීලෝ පටවින් සිතෝසියා චතුබ්බි වාතේ බිහ සම්පකම්පියෝ
තතූපමං සප්පුරිසං වදාමි යෝවරිය සච්ඡානි අවෙච්ච පස්සති ඉදම්පි සංගේ රතනම් පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු යතින්ද කීලෝ පටවින් සිතෝසිය මේ මහපොළොවේ ගැඹුරට හාරලා හිටෝපු ගල් කණුවක් තියෙනවා සතර දිගින් චතුබ්බිවාතේබි අසම්පකම්පි හතර දිසාවෙන් මොනතරම් වේගෙන් සුළං හැමුවත් මේ ගල් පර්වතයේ ඉන්ද්‍රකීලයේ සොලවන්න බෑ ඒ වගේ තමයි බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුළ ආර්ය ශ්‍රාවකයා අවිච්ඡ ප්‍රසාදයට පත්වෙච්ච උතුම් සෝතාපන්න ඵලයට පත්වෙච්ච ආර්ය ශ්‍රාවකයා බුද්ධේ අවිච්ඡ ප්‍රසාදේ ධම්මේ අවිච්ඡ ප්‍රසාදේ සංඝේ අවිච්ඡ ප්‍රසාදේ ඒ කෙනාගේ සද්ධාව ඒ කෙනාගේ අවබෝධය සතර දිගින් එන සුළඟට මහා පර්වතයක් හොලවන්න බෑ වගේ ඒ සද්ධාව කාටවත් සොලවන්න පුළුවන් කමක් නැහැ ඉදම්පි සංඝේ රතනම් පනීතං මේ බුද්ධ ශාසනය තුල වැඩ ඉන්න මහා සංඝයාගේ ආශ්චර්යයක් ඒක ඒතේන සච්චේන සුවත්ති හෝතු මේ සත්‍යානුභාව බලයෙන් හැමදෙනාම සුවපත් වේවා මේ සංඝානුභාව බලයෙන් සුවපත් වේවා කියලා ආශිර්වාද කරා ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යේ අරිය සච්ඡානි විභාවයන්ති ගම්බීර පඤ්ඤේන සුදේසිතානි කිංචාපිතේ හොන්ති බුසප්ප මත්තා නතේ භවං අට්ඨ මං ආදියන්ති ඉදම්පි සංගේ රතනම් පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු මේ ගහම්බීර වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන යමෙක් සෝතාපන්න ඵලයට පත්වෙනවද ඔහු කිසිම විදිහකින් නතේ භවං අට්ඨ මං ආදියන්ති උපරිම ආත්ම හතක් ඇතුළත නිවන් අවබෝධ කරගෙන සංසාර දුක අවසන් කරනු නතේ භවං අට්ඨමං අටවෙනි භවයක උපදිනවා කියන එක නම් සෝවාන් වෙච්ච කෙනෙක් සිද්ධ වෙන්නේ නෑමයි ඒතේන ඉදම්පි සංගේ රතනම් පනීතා මේ බුද්ධ ශාසනයේ මහා සංඝයා තුළ පවතින ආශ්චර්යමත් දෙයක් මේක ඒතේන සච්චේන සුවත්ති හෝතු මේ සත්‍යානුභාව බලයෙන් මේ සංඝානුභාව බලයෙන් හැමදෙනාම සුවපත් වේවා කියලා ආශිර්වාදයක් කරනවා සහවස්ස දස්සන සම්පදාය තයස්සු ධම්මා ජහිතා භවಂತಿ සක්ඛාය දිට්ඨි විචිකිච්ඡි තංච සීලබ්බතං වාපි අදච්චි කිංචි චතුහ පායේ හිච විප්පමුත්තෝ චචාබිඨානානි අභබ්බෝ කාතුං ඉදම්පි සංගේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු සහවස්ස දස්සන සම්පදාය කියන්නේ උතුම් සෝවාන් ඵලයට පත්වෙච්ච ශ්‍රාවකයා ත්‍රිවිධ සංයෝජනයන් ප්‍රහාණය කරගන්නවා සක්ඛාය දිට්ඨි විචිකිච්ඡි තංච සීලබ්බතං වාපි අදච්චි කිංචි සක්ඛාය දිට්ඨිය විචිකිච්ඡාව සීලබ්බත පරාමාස කින ත්‍රිවිධ සංයෝජනයන් ප්‍රහාණය කරගත්ත සෝවාන් වෙච්ච ශ්‍රාවකයා චතුහ පායේ හිච විප්පමුත්තෝ සතර අපායෙන් සදහටම නිදහස් වෙච්ච කෙනෙක් චචාබිඨානානි අභබ්බෝ කාතුම් ඔහු අතින් අපායගාමි අකුසලයක් කෙරෙනවා කියන එක කවදාවත් සිද්ධ නොවෙන දෙයක් ඉදම්පි සංගේ රත්තනම් පනීතම් මේ තමයි බුද්ධ ශාසනයේ මහා සංඝයා තුළ පවතින ආශ්චර්යය ඒතේන සච්චේන සුවත්ති හෝතු මේ සත්‍යානුභාවයෙන් සුවපත් වේවා මේ සංඝානුභාව බලයෙන් සුවපත් වේවා කියලා ආශිර්වාද කරා කිංචාපිසෝ කම්මං කරෝති පාපකං කායේන වාචා උදචේතසාවා අභබ්බෝ සෝතස්ස පටිච්ඡාදාය අභබ්බතා දිට්ඨ පදස්ස වුත්තා ඉදම්පි සංගේ රතනම් පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු සෝවාන් වෙච්ච ශ්‍රාවකයා ප්‍රමාදයන්හි යම් කිසි පුංචි වැරද්දක් තමන්ගෙන් වුණත් ඔහු ආර්යකාන්ත සීලයක පිහිටපු කෙනෙක් හැබැයි ප්‍රමාදයකට පත්වෙලා පුංචි අඩුපාඩුවක් තමන්ගෙන් සිද්ධ වුණත් ඔහු ඒ සැනින් තමන්ගේ සිතකයි වචනය තුළින් පුංචි සිතුවිල්ලකින් තමන් නොමග ගියත් ඒ සැනින් ආයතින් සංවරයේ පිහිට ගන්නවා ඒ සැනින් ධර්මය තුළ පිහිට ගන්නවා පුංචි වරදේ පවා ඔහු බිය දකින කෙනෙක් තමාතින් වෙච්ච වරද කවදාවත් සඟවන්නේ නැති කෙනෙක් වැරදි හංගන්නේ නෑ ආයමත් සීලේක පිහිටලා ආයතින් සංවරයට පැමිණිලා නිවන් මාර්ගය තුළ ගමන් කරනවා
එහෙමනම් මේ උතුම් ධර්මයේ පිහිටන ශ්‍රාවකයෝ සීලවන්තයම්මයි. ඉදම්පි සංඝේ රත්නම් පනීතං. මේ තමයි මේ සංඝයාගේ බුද්ධ ශාසනය තුල තියෙන උතුම්ම වටිනාම මාණික්කය, වටිනාම රත්නය. ඒතේන සච්චේන සුවත්ති හෝතු. මේ සත්‍යානුභාව බලයෙන්, මේ සංඝානුභාව බලයෙන් සුවපත් වේවා කියලා ආශිර්වාද කරා. වනප්ප ගුම්භේ යථාපුස්සිතග්ගේ ගිම්හාන මාසේ පටමස්මින් ගිම්හේ තතූපමං ධම්ම වරං අදේසයි නිබ්බානගාමින් පරමං හිතාය ඉදම්පි බුද්ධේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු. ගිම්හාන කාලේ එනකොට මල් පිපිලා මුළු පලාතම සුවඳවත් කරනවා. ඒ වගේ තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය. බුදුරජාණන් වහන්සේගේ ධර්මය මුළු ලෝකයේම ධර්ම රසයෙන්, ධර්මයෙන් සුවඳවත් කරනවා. හරියට බඹරු මල් පැණි අරගෙන හැම තැනම යනවා වගේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ගම් නියම් ගම් පුරා වැඩම කරමින් මේ බුදුරජාණන් වහන්සේගේ උතුම් නිවන් මඟ ලෝකයට දේශනා කරනවා. නිබ්බානගාමින් පරමං හිත, පරම හිත පිණිස පවතින නිවන් මඟ ලෝකේ පුරා පතුරවා හරිනවා. ඉදම්පි බුද්ධේ රත්නම් පනීතං. මේක බුදුරජාණන් වහන්සේගේ තියෙන ශ්‍රේෂ්ඨත්වය. බුදු කෙනෙක් පහළ වුණාට පස්සේ මුළු ලෝකයාටම, දෙව් මිනිස් ලෝකයාටම නිවන් දොර විවර වෙනවා මේ උතුම් බුද්ධානුභාව බලයෙන්. ඒතේන සච්චේන සුවත්ති හෝතු. හැම දෙනාම සුවපත් වේවා, හැම දෙනාටම යහපතම උදා වේවා කියලා ආශිර්වාද කරා. වරෝ වරඤ්ඤු වරදෝ වරාහරෝ අනුත්තරෝ ධම්ම වරං අදේසයි ඉදම්පි බුද්ධේ රතනම් පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු. වරෝ කියන්නේ බුදුරජාණන් වහන්සේ සියල්ලන්ගෙන්ම ශ්‍රේෂ්ඨයි. වරඤ්ඤෝ සියලු ධර්මයන්ම අවබෝධ කරගත්ත කෙනෙක්. වරදෝ ශ්‍රේෂ්ඨ මඟ ලෝකයට කියා දෙන කෙනෙක්. අනුත්තරෝ ධම්ම වරං අදේසයි. ඒ අනුත්තර වූ ඒ ධර්මයේ ලෝකයට දේශනා කරන්නා වූ ඉදම්පි බුද්ධේ රතනම් පනීතං. ඒ බුදුරජාණන් වහන්සේගේ උතුම් බුද්ධානුභාව බලයෙන් ඒතේන සච්චේන සුවත්ති හෝතු. මේ හැම දෙනාම සුවපත් වේවා, හැම දෙනාටම යහපතම උදා වේවා කියලා ආශිර්වාද කරා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අවසාන ගාථාව තමයි කීනම් පුරාණං නවන් නත්ති සම්භවං විරත්ත චිත්තා ආයතිකේ භවස්මි තේකීන බීජා අවිරුල්හි ඡන්දා නිබ්බන්ති ධීරා යථායම්පදීපෝ ඉදම්පි සංඝේ රතනම් පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු. කීනම් පුරාණං පෙර කර්ම ශේ කරලා රහතන් වහන්සේලා ගැන එතන කියන්නේ. මහරහතන් වහන්සේලා කියන්නේ පැරණි කර්ම සියල්ල ශේ කරපු පිරිසක්. නවන් නත්ති සම්භවං අනාගතේ භවයක් පිණිස අලුතෙන් කර්ම සකස් කරන්නෙත් නෑ. විරත්ත චිත්ත ආයතිකේ භවස්මින් උන්වහන්සේලාගේ හිත විඥානය අනාගතේ භවයක් පිණිස ආයමත් තෘෂ්ණාවෙන් බැඳෙන්නේ නෑ. ඒක හරියට තේකීන බීජා අවිරුල්හි ඡන්දා බීජයක පැලවෙන ස්වභාවයෙන් නැති කරා වගේ නිබ්බන්ති ධීරා යථායම්පදීපෝ බීජයක පැලවෙන ස්වභාවයෙන් නැති කරාට පස්සේ කොච්චර වතුර දැම්මත් කොච්චර පෝර දැම්මත් පැලවෙනවද? පැලවෙන්නේ නැහැ. ඒ වගේ තමයි උන්වහන්සේලා නිබ්බන්ති ධීරා යථායම්පදීපෝ ප්‍රදීපයක් පහනක් නිවි යනවා වගේ උතුම් අරහත්වයට පත් වෙලා නිර්වාණ ධාතුවෙන් නිවිලා යනවා. ඉදම්පි සංඝේ රතනම් පනීතං. මේ තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයාගේ උතුම් ඒ උතුම් රත්නය, ඒ උතුම් මාණික්‍ය, ඒ තියෙන වටිනාකම. ඒතේන සච්චේන සුවත්ති හෝතු. මේ සංඝානුභාව බලයෙන්, මේ සත්‍යානුභාව බලයෙන් හැම දෙනාම සුවපත් වේවා කියලා බුදුරජාණන් වහන්සේ ඔය ගාථා කීපයෙන් බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කරාට පස්සේ මේ දේශනාව කරලා අවසන් වෙනකොට කෝටි ලක්ෂයක් සක්වල දෙව් බඹුන් වෙනුවෙන් සක්‍ර දෙවියන් දිව්‍ය ස්වරූපේ මවාගෙන අහසින් පහළට බැස්සා. බැහැලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරගෙන ගාථා 3ක් කිව්වා.
සක්‍ර දෙවියන් අවසානි කියන ගාථා තුන තමයි යානීද භූතානි සමාගතානි බුම්මානිවායා නිවහන් තලික්කේ තතාගතං දේව මනුස්ස පූජිතං බුද්ධන් නමස්සාමි සුවත්ති හෝතු. මේ අහසේ අන්තරීක්ෂේ රැස්වෙලා ඉන්න ත්‍රහි සහසී ලෝක ධාතුයි කෝටි ලක්ෂයක් සක්වල දෙව් බමුන් ඔබවහන්සේගේ මේ ආඥාව මේ බුද්ධ ධම්ම සංඝ කියන තුනුරුවන්ගේ මේ ආඥාව අපි ඒ විදිහටම පිළිගන්නවා. ඒ තථාගතං දේව මනුස්ස පූජිතං දෙව් බ්‍රහ්මයන් මිනිස්සුන් තුන් ලෝකයාම තථාගත බුදුරජාණන් වහන්සේට නමස්කාර කරනවා. බුද්ධං නමස්සාමි සුවත්ති හෝතු. ඒ බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරයම වේවා කියලා පළවෙනි ගාථාවෙන් වැන්ද. ඊළඟ ගාථාව කියනවා යානීද භූතානි සමාගතානි බුම්මානිවායා නිවහන් තලික්කේ තථාගතං දේව මනුස්ස පූජිතං ධම්මන් නමස්සාමි සුවත්ති හෝතු. මේ අන්තරීක්ෂේ රැස්වෙලා ඉන්න කෝටි ලක්ෂයක් සක්වල දෙව් මමුන් ඔබවහන්සේගේ මේ දේශනාව ඒ විදිහටම පිළිගන්නවා. ධම්මන් නමස්සාමි සුවත්ති හෝතු. ඔබවහන්සේගේ මුවින් දේශනා කරන ඒ උතුම් ධර්මයටත් අපගේ නමස්කාරයම වේවා කියලා වන්දනා කර. යානීද භූතානි සමාගතානි බුම්මානිවායා නිවහන් තලික්කේ තථාගතං දේව මනුස්ස පූජිතං සංඝං නමස්සාමි සුවත්ති හෝතු. ස්වාමීනී භාග්‍යතුන් වහන්සේ මේ කෝටි ලක්ෂයක් සක්වල දෙව් බමුන් ඔබවහන්සේගේ මේ බුද්ධ ධම්ම සංඝ කියන තුනුරුවන්ගේ ආඥාව ඒ විදිහටම පිළිගන්නවා. මේ බුද්ධ ශාසනයේ ශ්‍රාවක සංඝයාටද අපගේ නමස්කාරයම වේවා කියලා සාදු කියලා දෙවිවරු සක්‍ර දෙවියන් බුදුරජාණන් වහන්සේට වන්දනා කරා. ඔන්න ඔය ගාථා කීපේ සඳහන් වෙන රතන සූට දේශනාව එදා දේශනා කරද්දී 84,000ක් දෙනා මනුලොව මේ දේශනාව අහපු උතුම් මාර්ගඵල ලැබුවා කියලා සඳහන් වෙනවා. කෝටි ලක්ෂයක් සක්වල දෙව් බමුන් අතර බොහෝ පිරිසක් මාර්ගඵල ලබා ගත්තා. බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් රතන සූට දේශනාවේ ඒ උතුම් බුද්ධ ධම්ම සංඝ කියන තුනුරුවන්ගේ ආඥාව කෝටි ලක්ෂයක් සක්වල ආඥා පිහිටවපු බලවත්ම දේශනාවක් බවට පත් වුණා.